උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන ප්‍රවෘත්ති සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය හිමානන්ද රාජපක්ෂ. පාසල්වල සියලුම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භයි. සිසුසැරිය බස් රථ සේවය හෙට සිට සාමාන්‍ය පරිදි. විශ්වවිද්‍යාලවලට නවක සිසුන් ලියාපදිංචි කිරීම ලබන මාස මුල් සතියේ. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම හෙට. කොළඹ රිට්වේ ආර්යා ළමාරෝහලට ඇතුළත් කෙරෙන කොරෝනා ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක්. වෛද්‍ය නිර්දේශ වලින් තොරව ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් සෞඛ්‍ය ගැටලු රැසක්. නවක සාමණේර ස්වාමින් වහන්සේ පුහුණු කිරීමේ ජාතික වැඩසටහන අද ආරම්භයි. ඉන්දියාවේ තිරුපති පුදබිම ජලයෙන් යට වෙයි. ශ්‍රී ලංකා බටහින්දිය කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද සිට ගාල්ලේදී. දිවයිනේ සියලුම රාජ්‍ය සහ රාජ්‍ය අනුමත පෞද්ගලික පාසල්වල 6, 7, 8 සහ 9 ශ්‍රේණි අධ්‍යයන කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව හෙට සිට යලි ආරම්භයි. මෙරට පාසල් 10,155න් පාසල් 6,271ක 6 වන ශ්‍රේණිය සිට 9 වෙනි ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ. ඒ අනුව මාස 7ක පමණ කාලයක් පාසල් නොපැමිණි සිසුන් 27,14,874 දෙනෙකු හෙට සිට පාසල් පැමිණීමට නියමිතයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ අධ්‍යයන කටයුතු නතර කළ පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව අධීර 4ක් යටතේ නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේය. පළමු අධීර යටතේ සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිද, දෙවන අධීරයේදී සීළු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිද ආරම්භ කෙරිණි. සීළු පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණි ආරම්භ කිරීම තුන්වන අධීර යටතේ සිදුවිය. සියලු පාසල්වල 6, 7, 8 සහ 9 ශ්‍රේණි හෙට ආරම්භ කෙරෙන්නේ සිව්වෙනි අධීර ලෙසයි. ඒ අනුව දිවයිනේ සියලුම රාජ්‍ය සහ රාජ්‍ය අනුමත පෞද්ගලික පාසල්වල අධ්‍යයන කටයුතු හෙට සිට මුළුමනින්ම ආරම්භ කෙරේ. ජාතික අධ්‍යාපන ආයතනයේ සිසුන්ට අතපසු වැඩ ආවරණය සඳහා ඉදිරි සති 20 තුල ක්‍රියාත්මක කළ යුතු වැඩසටහනක් නිර්දේශ කර තිබේ. පාසල්වල 3 වන වාරය ලබන මාර්තු මාසය දක්වා දීර්ඝ කිරීමටද එම ආයතනය අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්දේශ කර ඇත. පාසල්වල අධ්‍යයන කටයුතු හෙට සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බැවින් සිසු සැරිය බස් රථ 1400ම හෙට සිට 10 වනට එක් කරන බව ජාතික ගමනාගමන කොමිෂම කියයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව එම බස් රථ 10 වනේ කෙරේ. දිවයින පුරා සිසු සැරිය බස් රථ වලින් මේ දක්වා 10 වනේ වූයේ 400කට ආසන්න සංඛ්‍යාවක් පමණි. සිසු සැරිය සේවා සඳහා යොදාගෙන ඉන්නේ සාමාන්‍යයෙන් මාර්ගවල 10 වනේ කෙරෙන බස් රථමය. උදැසන සහ දිවා කාලයේදීම බස් රථ පාසල් සිසුන් ප්‍රවාහනයට යොදා ගැනේ. 2020 අධ්‍යයන වර්ෂයට අදාළව කඩයිම් ලකුණු අනුව විශ්වවිද්‍යාලවලට සුසුකම් ලැබූ සිසුන් ලියාපදිංචි කිරීම ලබන මාස පළමු සතිය ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියයි. එක් විශ්වවිද්‍යාල මට්ටමින් සිදු කෙරේ. මෙවර විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා සඳහා 41,000කට අධික සිසුන් පිරිසක් තෝරා ගැනීමට නියමිතයි. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට පස්වරු 5ට පැවැත්වීමට නියමිතයි. අයවැය දෙවන වර කියවීමේ විවාදය ආරම්භ වූයේ පසුගිය 13 වෙනිදායි. පුරා දින 7ක් විවාදය පැවැත්විණි. ලබන අඟහරුවාදා කාර්ක සභාවස්ථාවේ විවාදය ආරම්භයි. සෙනසුරාදා දිනද ඇතුළුව ලබන මාස 10 වෙනිදා දක්වා දින 16ක්ම එම විවාදය පැවැත්වේ. අයවැය 3 වන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ ලබන මාස 10 වෙනිදා පස්වරු 5ටයි. කොළඹ රිට්වේ ආර්යා ළමාරෝහලට මේ දිනවල ඇතුළත් කෙරෙන කොරෝනා ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ලැබෙන බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුසිත සේනාපති මහතා කියයි. ඇතුළත් කෙරෙන ඩෙංගු රෝගය වැළඳුණු දරුවන්ගේ සංඛ්‍යාවේද වර්ධනයක් දක්නට ලැබේ. එම රෝග දෙකම ව්‍යාප්ත වෙමින් පවතින බැවින් දරුවන් ඉන් ආරක්ෂා කර ගැනීමේ වගකීම දෙමව්පියන්ට පැවරෙන බව වෛද්‍ය සේනාපති මහතා කියයි.
ඒ පිළිබඳව තවදුරටත් කරුණු දක්වන ඒ මහතා දුරස්ථභාවයේ තියාගන්න, මුව ආවරණ පළදින්න අපිරිසුදු කරගන්න මේ හැමදාම කියන යහපත් පුරුදු හැමතිස්සෙම පාවිච්චි කරන්න. මේ දවස්වල පේනවා ගොඩාක් සංචරණය වැඩි, ඒ වගේම විනෝද ගමන් වල ගොඩක් අය යනවා. හැබැයි දැන් ටික ටික ඒකින්ද තමන්ගේ හැකිබ්බ අර පරණ ආරක්ෂිත පුරුදු ටික ටික අත්හැරමින් ඉන්න ගතියක් පේනවා. ඒක ඉතාම භයානක තත්වයක්. ඉදිරියේදී ක්‍රමක්‍රමයෙන් මෙහෙම වැඩි වෙමින් ගිහිලා එකපාරටම අපහු වේගවත් වැඩිවීමකට යන්න පුළුවන්. ඒකින්ද ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම එන්නත් කරන වැඩසටහන දැන්ට රිජ්ජාර ළමාරුවලේ සිද්ධ වෙනවා. අපි අවුරුදු 16ත් 20ත් අතර දරුවන්ට ෆයිසර් එන්නත එක මාත්‍රාවක් ලබා දීමේ වැඩසටහන මේ වෙනකොටත් යනවා. ඒ වගේම සංජානනීය ආබාධ කියන දරුවන් සඳහාත් අපි ඒ එන්නත් කරන වැඩසටහන මේ වෙනකොටත් ක්‍රියාත්මක වෙනවා. කොරෝනා මර්ධන තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් මාත්‍රා එන්නත් කිරීමද කොළඹ රිජ්වේ ආරා ළමාරුවලේදී දැන් සිදු කරන බව නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පැවසිය. රෝහලේ නිල වෙබ් අඩවිය වන arh.health.gov.lk වෙබ් අඩවියට පිවිස එන්නත් කරණයට දිනයක් හා වේලාවක් වෙන් කරගත හැකිය. වෛද්‍ය නිර්දේශ වලින් තොරව ප්‍රතිජීවක ඖෂධ ගැනීම හේතුවෙන් සෞඛ්‍ය ගැටලු රැසක් නිර්මාණය වෙමින් පවතින බව ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව වෛද්‍ය විශේෂඥන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ගීතිකා පටබැඳිගේ මහත්මිය කියයි. ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන්නේ මහත්මිය. කොවිඩ් වසංගතයේ මුල් අවස්ථාවේදී ඒක වෛරස් මගින් නැතිවෙන ආසාදන තත්වයක් කියන එක අපි හොඳ ආකාරවම දන්නවා. මුල් අවස්ථාවේදී අනිවාර්යයෙන්ම මේ සඳහා ඇන්ටිබයොටික් ఔෂධ ගැනීම අවශ්‍ය වන්නේ නැහැ. බැක්ටීරියා ආසාදනයක් මේ වෛරස් ආසාදනයට පිටින් පහුකාලීනව කොවිඩ් රෝගයේදී ඇතිව හොත් ඒ සඳහා ඇන්ටිබයොටික් ඖෂධ ගත යුතුයයි තීරණය කළ යුත්තේ ඒ සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යවරයා විසින්මයි. ඒට Tamanට තීරණය කරලා කිසිම අවස්ථාවකදී ඇන්ටිබයොටික් ඖෂධ හෝ වෙන ඖෂධයක් ආසාදන සඳහා පාවිච්චි කරන තමන් තීරණය කළ නොගත යුතුයි. මේ ප්‍රවෘත්ති ප්‍රකාශ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන මගින් වක්‍රරැකිය අවස්ථා රැසක් උත්පාදනය වන බව සෞභාග්‍ය සංවර්ධන කාර්යාංශ අධ්‍යක්ෂ ජනරාල් වසන්ත ගුණරත්න මහතා කියයි. සෙත සැරසෙන පවුල්වලට රටට බරක් නොබී ස්වත්සාහයේ නැගී සිටීමට ආධාර කිරීමේ ආරමුණයි. ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන අධ්‍යක්ෂ ජනරාල්වරයා. මේත් එක්ක වක්‍ර ආකාරයෙන් තව රැකියා රාශියක් බිහි වෙනව ගම්මානවල. සේවා රාශියක් බිහි වෙනව ගම්මාන. මේ නිෂ්පාදන ගම්මානවල වෙළඳපොළ පහසුකම් සැපයීම, සම්බන්ධීකරණය, අමුද්‍රව්‍ය සැපයීම මේ ආදී වශයෙන් තවත් අපි හඳුනා නොගත් විශාල පිරිසක් වක්‍රව මේ හරහා ආදායම් හොයනවා. රැකියා ප්‍රශ්නෙට විසඳුමක් එනවා. ඒත් එක්කම තව වක්‍ර බලපෑමක් තමයි අපි බොහෝ දේවල් මෙරටට ගෙන්නුවා. මෙරටට ගෙන්නන බොහෝ දේවල් අපිට මේ නිෂ්පාදන තුල ගෙන්වීම නතර කරන්න පුළුවන්. විදේශයන්ගෙන් ගෙන්නන එක නතර කරලා ඒ මුදල් රටේ ඉතුරු කරගන්න පුළුවන්. වගේම විදේශ වලට ඇදී ගිය මුදල් යම් ප්‍රමාණයක් නතර කරන්න පුළුවන්. මේ ආකාරයට වක්‍රාකාරව ධනාත්මක බලපෑම් ඇතිවන වැඩසටහනක් සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන වැඩසටහන. මේ අවුරුද්දේ අපි ගම්මාන පිහිටෙව්වා විතරක් නෙමෙයි, මේ හැම ගම්මානයකම යටිතල පහසුකම් නංවන්න කටයුතු කරලා තියෙනවා. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,55,929කි. ඊයේ ආසාදිතයෝ 725 දෙනෙක් හඳුනාගනු ලැබුහ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ඊයේ කොරෝනා මරණ 22ක් තහවුරු කළේය. වයස අවුරුදු 60 සහ ඊට වැඩි මරණ සංඛ්‍යාව 16කි. වයස අවුරුදු 30ත් 59ත් අතර මරණ 5ක් සහ වයස අවුරුදු 30ට අඩු 1 මරණයක් වාර්තා වී තිබේ. ජාතික ගුවන්විදුලි කන්නාඩිය වැඩසටහන මගින් පසුගිය කාලේ ජනතා ගැටලු විසඳීම සඳහා විවිධාංශ වලට යොමු කළ කරුණු සැබවින්ම ඉටු වී ඇද්ද යන්න පිළිබඳව අද වැඩසටහනින් අවධානය යොමු කෙරේ. කන්නාඩිය වැඩසටහන අද පෙරවරු 4:07 සිට ජාතික ගුවන්විදුලියේ සියලුම සේවා ඔස්සේ ප්‍රචාරය කෙරේ. SLBC Facebook පිටුව ඔස්සේද එය සජීවීව ශ්‍රවණය කළ හැකිය. දේවස්ථානය ඉදිරිපිට අපි දැනට දෙන්නේ. නාඩි වැටෙන මිනිසුන්ගේ බුද්ධියට අමතන කන්නාඩිය.
මෙතෙක්කල් සිනමාව කර්මාන්තයක් වශයෙන් පිළිගන්නේ නැහැ. ඒ නිසා අනෙක් කර්මාන්ත වල දෙන කිසිම සහනයක් සිනමාවට ලැබෙන්නේ නැහැ. ගරු අගමැතිතුමා සංස්කෘතික ඇමතිවරයා විදියටත් විමල් විරවංශ ඇමතිතුමා කර්මාන්ත ඇමතිවරයා විදියටත් ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවක් සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනීම. මම විශ්වාස කරන විදියට ශ්‍රී ලංකීය සිනමාවේ හැරවුම් ලකුණක් ලෙස මේ තීරණය මම කැමතියි. රජය වෙනුවෙන් ආබාධිත අය වෙනුවෙන් පෙරමුණ ගන්න තියෙන ජනාධිපතිවරයා පත් කරලා තියෙන උපදේශක සභාව තමයි ජාතික සභාව. ඒ ජාතික සභාව පෙරමුණ අරගෙන හරියට මේකට වැඩසටහන් සංවිධානය බාතභාවය පිළිබඳ ජාතික සැලැස්ම ගැන ජාතික සභාවේදී කතා කරන. එතෙන්දී අමාත්‍යාංශ මට්ටමින් හා රාජ්‍ය නිලධාරීන්ගේ මට්ටමින් කළ යුතු දේවල් ගැන අපිට සඳහන් කිරීමේ හැකියාව තියෙනවා. ජනතා ගැටලුවලට ඇත්තටම විසඳුම් සොයන රාජ්‍ය නිලධාරීන් සිටීද වගකීම් ඉටු කිරීම පිළිබඳව විමසා බැලීමක් නාඩි වැටෙන මිනිසුන්ගේ බුද්ධියට අමතන කන්නාඩිය සවන් දෙන්න නොවැම්බර් 21 වෙනිදා ඉරිදා උදේ 7ට City FM වෙළඳ සේවය සහ සියලුම ප්‍රාදේශීය සේවා ඒකාබද්ධව කන්නාඩිය කැලණි ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහාවිද්‍යාලයේ 87-88 ආදි ශිෂ්‍ය කණ්ඩායම සංවිධානය කරන ලේදන් දීපේ වැඩසටහනක් අද පෙරවරු 8 සිට පස්වරු 4:30 දක්වා එම විද්‍යාලයේදී පැවැත්වේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. නවක සාමණේර ස්වාමින් වහන්සේ පුහුණු කිරීමේ ජාතික වැඩසටහනක් පන්නිපිටිය දේවරම් වෙහෙර මහා විහාරස්ථානයේදී අද ආරම්භයි. සෞඛ්‍ය මාර්ග උපදේශවලට අනුකූලව ලබන සෙනසුරාදා දක්වා එය පැවැත්වේ. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ අමරපුර සිරි සුමන පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය කොළොන්නාවේ සිරි සුමංගල නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උත්සවය පැවැත්වේ. ශාසනික වත්පිළිවෙත්වලට අනුකූලව ඇවතුම් පැවතුම් ඇතුළු සුවිශේෂී කරුණු පිළිබඳව නවක සාමණේර ස්වාමින් වහන්සේට එහිදී ප්‍රායෝගික පුහුණුවක් සපයන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාර්යපෙරුම මහතා කියයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්තියේ හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ ත්‍රිතේක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව. අනුරාධපුර අම්පාර හම්බන්තොට මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල කොරෝනා පොකුරු නිර්මාණය වීමේ අවදානමක් මතුවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණ බල විශේෂඥ වෛද්‍ය අසෙල ගුණවර්ධන මහතා කියයි. ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කිරීමට හේතුවයි. මංගල උත්සව පින්කම් ඇතුළු මහජන ඒකරාශී රැසක් පසුගිය කාලේ එම දිස්ත්‍රික්කවලින් වාර්තා විය. මහජන ඒකරාශීන් වලින් හැකිතාක් වළකින ලෙස කෙතරම් උපදෙස් දුන්නද බොහෝ දෙනා උපදෙස් නොතකා කටයුතු කරන බව පෙනී ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණවරයා කියයි. තම වෘත්තීය අපේක්ෂාවන් සාර්ථක කර ගැනීම සඳහා වෘත්තීය පුහුණු පාඨමාලාවන් හැදෑරීමට පෙර අදාළ පුහුණු ආයතනය හා පාඨමාලාව ත්‍රිතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ TVEC ලියාපදිංචිය හා ප්‍රතිඥය ලබා ඇතැයි පරීක්ෂා කර බලන්න. ඔබේ කාලය හා මුදල් නිකරුණී වැය නොකරන්න. විමසන්න www.tvec.gov.lk ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන නිපුණතා සංවර්ධන නිලධාරීන්ගෙන් වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරීන්ගෙන් ත්‍රිතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ පණිවිඩයකි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය ලක්ෂකඩනි වාසනාවන්තයින් මේ කරන CIB ජනජය වාසනා ආරම්භුණා. නොවැම්බර් 30 දක්වා ඔබේ බිල්පතට වටිනා දෙයකි. මාසික දිනුම් ඇදීමෙන් රුපියල් 3000කට වැඩි බිල්පත් සඳහා වටිනා අත්‍රැක්ටර්. තම හමුදා සරණාගතයන්ට පෝලන්තයට ඇතුළු වීමට ආධාර කරන්නට ඇතැයි බෙලරුස් නායක ඇලෙක්සැන්ඩර් ලුකසෙන්කෝ මහතා කියයි. BBC ආයතනය සමග පැවති සාකච්ඡාවකදී ඔහු ඒ බව සඳහන් කර තිබේ. පෝලන්තයට ඇතුළු වීමේ අරමුණින් මාස ගණනාවක් තිස්සේ දහස් ගණනක පිරිසක් බෙලරුස් දෙස් සීමාවේ රැඳී සිටිති. ඉන් බහුතරය මැද පෙරදිග රටවල වෙති. බෙලරුස් නායකයා පෝලන්තයට ඇතුළු වීමට සරණාගතයන් පොළඹවන බවට යුරෝපා සංගමයේ නේටෝ සංවිධානය සහ එක්සත් ජනපදයේ චෝදනා කරයි. ඒත් බෙලරුස් නායකයා එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. ඉන්දියාවේ තිරුපති පුදබිම ජලයෙන් යටවෙයි. පුදබිම වැඳ පුදා ගැනීමට ගිය බැතිමතුන් ඒ තුළ සිරවී සිටින බව වාර්තා වේ. බෙන්ගාල බුක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතයේ බලපෑමෙන් ඇදහැලෙන දහරානිපාත වැසි සමගින්ම ප්‍රදේශයේ ගංවතුරු තත්ත්වයක් පවතී. තිරුපති පුදබිම පිහිටි නගරයේ මුළුමනින්ම ජලයෙන් යටවී ඇත. පුදබිම පිහිටි කඳුකර ප්‍රදේශයට පිවිසෙන මාර්ග සියල්ලද මේ වන විට ජලයෙන් යටවී ඇතැයි වාර්තා වේ.
පවතින අධික වර්ෂාව හේතුවෙන් තිරුපති ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන්ද තාවකාලිකව අත්හිටුවා තිබේ. කොටුවේ සිටින බැතිමතුන්ට දේවස්ථාන භූමියේ නවාතැන් පහසුකම් සහ ආහාර සැපීමට බහරකාර සභාව කටයුතු කර ඇත. තිරුපති පුදබිම ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ ප්‍රාන්තයේ චිත්තූරු දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය ලක්ෂකඩනි වාසනාවන්තයින් මේ කරන CIB ජනජය වාසනා ඇරමුණා. නොවැම්බර් 30 දක්වා ඔබේ බිල්පතට වටිනා තෑගි. මාසික දිනුම් ඇදීමෙන් රුපියල් 3000කට වැඩි බිල්පත් සඳහා වටිනා අප්ට්‍රැක්ටර්. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පොල් ගසෙන් වැඩගමු රටදයත් දිනවමු. සහය සඳහා අමතන්න 1928 WhatsApp 070 දේශීය පොල් කර්මාන්තයේ නවෝදය ආරම්භමු. විසල් හම්බන්තොට මහනගර සංවර්ධනයේ මූලික මාර්ග පද්ධති ඉදිකිරීම දැන් සිදුවේ. නාගරික සංවර්ධන අධිකාරිය සඳහා මූලික වීක්‍රියා කරයි. හම්බන්තොට දිස්ත්‍රික් මහරෝහල ඉදිරිපිට ප්‍රධාන මාර්ගය හා මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණ ඉදිරිපිට මාර්ගයේ ඉදිකරන නව රාජ්‍ය බැංකු ගොඩනැගිල්ල සඳහා වන මාර්ග පද්ධති ඉදිකිරීම දැන් සිදු කෙරෙමින් පවතී. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. වත්තපිටියේ ඇති පොල් ගහ කියන්නේ අමතර ආදායම් මාර්ගයකට ඔබට ඇති හොඳම මගක්. පොල් මදෙන්, කට්ටෙන්, ලෙල්ලෙන් පමණක් නොව මුළු පොල් ගහෙන්ම හරියටම ප්‍රයෝජනගෙන ඔබේ අතමිට සරු කරගන්නා අතරම ජාතික ආර්ථිකය සවිමත් කිරීම සඳහා දායක වීමට දැන් ඔබට අවස්ථාව. ඵලදායීතාව වැඩි කරගන්න, නාස්තිය අවම කරගන්න, උවදුරු වළක්වා ගන්න. පොල් වගාව සරු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු දේ පිළිබඳව තවත් බොහෝ තාක්ෂණික සහයෝගය ලබා දෙන්න පොල් පර්යේෂණ ආයතනය සූදානම්. සහාය සඳහා අමතන්න 1928 WhatsApp 070 ක්‍රීඩා පුවත්. සංචාරක බටහිර කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද ආරම්භයි. දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරඟ දෙකක් පැවැත්වීමට නියමිතයි. ජෛව ආරක්ෂිත බුබුලක තරඟාවලිය පැවැත්වේ. දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයයි. යෝන් ක්‍රීඩකීන් වන කමිල් මිෂාර, සුමින්ද ලක්ෂන් සහ චාමික ගුණසේකර ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබේ. චරිත අසලංකද සංචිතයට එක් කර ගැනේ. තරඟ පහකින් සමන්විත එක්දින තරඟාවලියක් සඳහා එංගලන්ත යෝන් ක්‍රිකට් කණ්ඩායම හෙට දිවයිනට පැමිණෙයි. ශ්‍රී ලංකා යෝන් කණ්ඩායම හා එංගලන්ත යෝන් කණ්ඩායම අතර එක්දින තරඟ පහක් පැවැත්වීමට නියමිතයි. පළමු තරඟය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ලබන 30 වෙනිදා පැවැත්වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. ලෝක වෙළඳපොලේ රත්රන් මිල ඉහළයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සමග ලෝපුරා උද්ධමනය ඉහළ යමින් රත්රන් රිදී වැනි භාණ්ඩවලට වැඩි ඉල්ලුමක් ඇතිවීම ඊට හේතුවයි. ලෝක වෙළඳපොලේ රත්රන් අවුන්සයක මිල ඇමරිකන් ඩොලර් 1862.97කින් ඉහළ ගොස් තිබේ. මේ වන විට ශ්‍රී ලංකා වෙළඳපොලේ රන් මිල කැරට් 22ක පවුමක් සඳහා රුපියල් 1,09,200කි. කැරට් 24 පවුමක මිල රුපියල් 1,18,000කි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික් 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 සැප්තැම්බර් 30 දක්වා NSB U Trust හරහා අවමය මාසිකව ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් මාස 6ක් නොකඩවා එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. මෙවර මහකන්නේ රුහුණු මාගම්පුර වැව්ගම්මාන 23ක හෙක්ටයාර් 679ක අතිරේක ආහාර භෝග වගා කර තිබේ. රටකජු, කුරක්කන්, තල, කව්පි, උඳු, මිරිස්, බඩේරුඟු, වට්ටක්කා, පැණිකොමඩු, කැකිරි ආදී භෝග ඒ අතර වෙයි. මෙම වගාවන් පොහොර යෙදීමකින් තොරව ස්වාභාවික සම්පත මගින් සරු අස්වැන්නක් ලැබීම විශේෂත්වයකි. වගාකටු සඳහා අවශ්‍ය බීජ වර්ග දේශගුණික සුහුරු වාරික කෘෂිකාර්මික ව්‍යාපෘති වගාකරුවන්ට නොමිලේ සැපයූ බව එම ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ
MSK සුවඳරත්න මහතා පැවසිය. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙනෙන්නේ ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. බස්නාහිර සබරගමු මධ්‍යම පළාත්වලත් ගාල සහ මාතෘ දිශවිකවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. දැන් දවසේ සටහන. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා දුරදිග නොබලා කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අද එම පක්ෂය හා විපක්ෂයේ සෙසු ඉදිරි පෙර නායකයන් සියලු දෙනාම ජාත්‍යන්තර වශයෙන් දැඩි අපකීර්තියකට පත්වී ඇති බව රහසක් නොවේ. දෙස් විදෙස් සංනිවේදන ජාලවල පළ වී ඇති විවිධාකාර උතරතුරු වලින් ඒ බව තහවුරු වෙයි. පසුගිය දිනක පැවැත් වූ උද්ඝෝෂණ පෙළපාලි සහ ඊට සහභාගී වූ බොහෝ පිරිස් හැසිරුණු ආකාරය සහ ඔවුන් සම්පූර්ණයෙන්ම කොවිඩ් සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශවලට පටහැනිව කටයුතු කළ ආකාරය රටේ ජනතාවට පමණක් නොව ලෝකයටම දැකගත හැකි විය. බොහෝ දෙනාගේ මුව ආවරණ නොමැත. එකිනෙකා පොදිගැසී එක රංචුවකට වී හැසිරුණු ආකාරය තුළින් කොවිඩ් පැතිරීමක් සිදු නොවේ යයි කාට කිව හැකිද? සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ ආකාරයෙන් කටයුතු නොකරන්නයි ඉල්ලා සිටියේය. පොලිසිය සිදුවන සියල්ල පිළිබඳව බලා සිට සංසුන්ව කටයුතු කළේය. මේ උද්ඝෝෂණ රැළිය පවත්වා සමගි ජනබලවේගය ඉල්ලා සිටියේ මොනවාද? පොහොර, සහල්, කිරිපිටි, ඉන්ධන ඇතුළු පසුගිය කාලයේ පුරා කියන දේවල් පවනි. අලුතෙන් කිසිදු දෙයක් ඊට ඇතුළත් වී නොමැත. එම ඉල්ලීම් ටිකට මෙතරම් උද්ඝෝෂණ කළ යුතුද? එක් මන්ත්‍රීවරයෙක් ඩොලර් නැතිව අපනයනයේ හිරවෙලා යයි සටන් පාඨයක් කියනු පෙරිනි. Taman කියන කරන දේ කුමක්ද? එහි තේරුමක් නොදැන සංවිධානය කර තිබූ එම උද්ඝෝෂණ රැළිය අරමුණ සත්‍ය වශයෙන්ම ජනතාවට සහන ඉල්ලා දීමද? නැතහොත් නැවත කොවිඩ් වසංගත රැල්ලක් රට පුරා ව්‍යාප්ත කර රටේ ජනතාව ඊට බිලිදීමද? ලෝකයේ සෑම රටක්ම කොවිඩ් වසංගතයට බිලිවි ගොඩගන්නට උත්සාහ කරන යුගයක මේ රටේ ජනතාවට බඩගින්නේ මිය යාමටවත් කොවිඩ් වලින් මිය යාමටවත් ඉඩ නොදී බිලියන ගණනක් එන්නත්වලට හා ඔක්සිජන් වලට වේදම් කර රටේ සංවර්ධනය, රටේ අධ්‍යාපනය ඇතුළු සියල්ල රැකගෙන කෙසේ හෝ හිසෝසවන්නට වෙරදරන වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නොවන්නට අද මේ රට තුළ අප දකින්නට වඩා දරුණු තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබිනි. උද්ඝෝෂණ පැවැත්වීමට වඩා ඥානාන්විත විපක්ෂයක් ලෙස ජනතාව අතරට යමින් රටත් ජනතාවත් ගොඩ ගැනීමට විපක්ෂය රජයට සහයෝගය දුන්නා නම් මීට වඩා ප්‍රසාදයක් ඔවුන්ට හිමිවනු ඇත. පිටපත විජයානි එදිරිසිංහගෙන් ඉදිරිපත් කළේ ඉසුරු චනෝජ්. ප්‍රවෘත්ති කිරීමට යලි සිරස්තල. පාසල්වල සියලු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භයි. සිසුසැරිය බස් රථ සේවය හෙට සිට සාමාන්‍ය පරිදි. විශ්වවිද්‍යාලවලට නවක සිසුන් ලියාපදිංචි කිරීම ලබන මාස මුල් සතියේ. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම හෙට.
කොළඹ රිට්වියාරය ළමාරෝහලට ඇතුළත් කෙරෙන කොරෝනා ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක්. වෛද්‍ය නිර්දේශ බලින් තොරව ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් සෞඛ්‍ය ගැටලු රැසක්. නවක සාමණේර ස්වාමින් වහන්සේ පුහුණු කිරීමේ ජාතික වැඩසටහන අද ආරම්භයි. ඉන්දියාවේ තිරුපති පුදබිම ජලයෙන් නැටවෙයි. ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ගාල්ලේදී. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. උදෑසන ප්‍රවෘත්ති මෙන් සමාප්තයි.